සුබ දවසක් හැමෝටම සාදරයෙන් පිළිගන්නවා Blender LK channel එකට. ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ Blender modeling series එකේ 5 වෙනි වීඩියෝ එක. මේකදී අපි මෙන්න මේ වගේ scene එකක් හදාගන්නේ කොහොමද කියලා බලමු. මේක ඇත්තට modeling වලින් අතර වෙන්නේ නැහැ. ඊට පස්සේ මේකට fluid setup කරලා water animation එක හදාගන්නේ කොහොමද කියලාත් ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් ඔයා Blender අලුතෙන්ම ඉගෙන ගන්න කෙනෙක් නම් Blender LK channel එකට ගිහිල්ලා ඒකේ තියෙනවා modeling කියලා playlist එකක්. අන්න ඒක තියෙන පළවෙනි වීඩියෝ එකේ නම් ඉස්සරහට කරගෙන එන්න පියවරෙන් පියවර අපි මේ මොඩලින් එක වැඩි කරගෙන යන්නේ. ඉතින් අන්න ඒ විදිහට එකේ ඉඳන් එන්න. එතකොට ගොඩක් ලේසි වෙයි ඉස්සරහට යන්න. ඒ වගේම මේ channel එකට අලුත් නම් අපිව subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම Blender LK WhatsApp group එකට join වෙන්න පුළුවන්. description එකේ link එක තියෙනවා. ඉතින් ඔයාලට ඕනෙම ප්‍රශ්නයක් අපිත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ නිර්මාණ ලේසියෙන් අපිත් එක්ක share කරගන්න පුළුවන්. ඒවගේ Blender LK Facebook page එක like කරන්න follow කරන්න. එහෙනම් වැඩේ පටන් ගමු. හරි ඉතින් ඉස්සෙල්ලා මම මේ cube එක delete කරගන්නවා keyboard එකේ X එකෙන්. මම මෙතන tab එක හදාගන්න මෙතනින් add ගිහිල්ලා mesh යටතේ තියෙන cylinder එක අරගන්නවා. cylinder එකේ scale එක වැඩි කරනවා SZ8ක් විදිහට. ඊට පස්සේ මම යනවා මෙතනින් edit mode එකට. edit mode එකට ගිහිල්ලා ඉස්සෙල්ලා මෙතනින් face select අරගන්නවා. face select අරගෙන මේ උඩින්ම තියෙන face එක select කරගන්නවා. ඊළඟට මට ඕනේ මේ උඩින් තියෙන face එක round භාගයක් extrude කරගන්න. හරියටම round එකක් එන විදිහට round භාගයක් extrude කරගන්න. මේකදී අපිට අලුතෙන් එකතු වෙන tool එක තමයි මේ tool panel එකේ තියෙන spin කියලා tool එක. spin tool එක active කරගත්තට පස්සේ මේ වගේ handle එකක් එනවා. ඉතින් මම ඉස්සෙල්ලාම number pad එකේ අංක 1න් front view එකට එනවා. දැන් මම බලන්න ඕනේ මේක y අක්ෂයෙන් මේ වගේ extrude කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒකට මම මෙතන උඩින් මේක y අක්ෂයක විදියට දාගන්නවා. එතකොට ඔයාලට පේනවා ඒක මේ අතට ඒ හැන්ඩල් එක මේ අතට හැරෙනවා. ඊට පස්සේ දැන් මෙතන අපි රවුමක් extrude කරගත්තී රවුමේ කේන්ද්‍රය වෙන්නේ මේ scene එකේ තියෙන 3D cursor එක. ඉතින් මෙතෙන්දි මට මෙතන ඉඳන් හරියටම උඩින් රවුමක් එන විදියට extrude කරගන්න ඉස්සෙල්ලා මම cursor එක මේ කෙළවරේ ඉඳන් කොටු 1 2 3 4 5ක් කෙන විදියට ඇවිල්ලා shift එකත් එක්ක right click දෙනවා cursor එකේ දෙන්න ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ handle එකේ අල්ලලා මේ විදිහට රවුමට extrude කරගන්න. මෙතෙන්දී ඔයාලා දන්න ඇති control එක ඔබාගෙන extrude කරද්දී අපිට තව ගොඩක් ලේසි වෙයි. හරියටම අංශක 180ක් වගේ angle එකක් ගන්න මම control එක ඔබාගෙන මේ වගේ අංශක 180ක් extrude කරගන්න. ඉතින් ඔයාලට හරියටම අංශක 180ක් එනවද නැද්ද කියලා හරියට තේරෙන්නේ නැත්නම් මෙතන මේ කොටස ඕපන් කරලා එතනින් තියෙන ඇන්ගල් එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ස්ටෙප්ස් ගන්න මම මේකෙදි ස්ටෙප්ස් 20ක් විදියට දාගන්නවා මේ කොටස ඇතුලේ edges ගන්න. හරි. ඉතින් අපි මේ කොටස හදාගෙන ඉවරයි. දැන් අපි spin tool එක අයින් කරලා මෙතනින් move tool එක select කරගමු. ඊළඟට මම මේ කොටස පොඩ්ඩක් යටට extrude කරගන්නවා E එකෙන්. E දීලා extrude කරගන්නවා. ඒකත් කලින් වගේම control එක ඔබාගෙන extrude කරගන්නවා හරියටම එතන ඉඳන් කොටු දෙකක් පහළට එන විදිහට. ඊට පස්සේ මම මෙතන control R දීලා loop cut එක හදා ගන්නවා. ඒක මෙන්න මේ වගේ උඩකට අරන් එනවා ටිකක් උඩට. එතනින් උඩට අරන් ඇවිල්ලා ඊළඟට loop cut එක දාගත්තට පස්සේ අපි edge select වලට යනවා. එයින්ද ආපහු මම face select අර ගන්නවා. ඊට පස්සේ alt එකත් එක්ක left click එක දෙනවා මෙතනින් මේ වටේ round මේ රවුමේ තියෙන ඔක්කොම face ටික select කරගන්න. වටේම තියෙන face ටික select කරගන්න. ඊට පස්සේ මට ඕනේ මේ කොටස ඇතුළට extrude කරගන්න. ඉතින් E එකෙන් extrude කරගන්නවා. එතකොට මෙන්න මේ විදිහට. ඊට පස්සේ S දෙනවා. එතකොට scale එනවා. scale එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ උස අඩු වෙන්නේ නැති වෙන්න. ඒ කියන්නේ Z අක්ෂයෙන් scale වෙන්නේ නැති වෙන්න shift එකත් එක්ක Z දෙනවා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට මේ කොටස ඇතුළට ටිකක් extrude කරගන්නවා. ඊට පස්සේ මම ආපහු මේ පල්ලෙහා කොටසට හැරෙනවා. මෙතන යටින්ම තියෙන face එක select කරගන්නවා. එතන keyboard එකේ I දීලා ඇතුළට insert කරගන්නවා. ඊට පස්සේ E එකෙන් ආපහු උඩට extrude කරගන්නවා. එතකොට ඔන්න ඔය කොටස ওই විදිහට හදාගෙන ඉවරයි. දැන් අපේ tab එකේ උඩ කොටස හදාගෙන ඉවරයි. මම ආපහු object mode එකට එනවා. දැන් අපි බලමු යට කොටස හදාගන්නේ කොහොමද කියලා. දැන් ඔයාලා දන්නවා යට කොටස හදාගන්න මම සිලින්ඩරයක් ගන්න ඕනේ. සිලින්ඩරයක් ගන්නකොට දැන් සිලින්ඩරයක් ගත්තොත් ඒක
එන්නේ මෙන්න මේ 3D කර්සර් එක තියෙන තැන. ඉතින් ඉස්සෙල්ලාම 3D කර්සර් එක මෙතෙන් අරගමු හරියට මැදට. එතකොට කෙලින්ම පල්ලෙහාට අරන් ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. 3D කර්සර් එක කන්ට්‍රෝල් කරන්න shift S දෙනවා. ෂෝට්කට් එක shift S දීලා මෙතනින් cursor to world origin කියන එක සිලෙක්ට් කරගන්න. එතකොට ඔන්න විදිහට සම්පූර්ණයෙන්ම මැදට එනවා. ඊට පස්සේ add mesh ගිහිල්ලා කලින් වගේම සිලින්ඩර් එකක් අරගන්නවා. ඊට පස්සේ මම සිලින්ඩර් එක ස්කේල් කරගන්නවා S2ක් දීලා ඒ වගේම N එකෙන් මේ properties panel එක open කරලා මෙතන ස්කේල් එකේ Z එක මම දෙකක් වෙනුවට තුනක්ම දාගන්නවා ටිකක් උස වැඩි වෙන විදිහට. ඊට පස්සේ අපිට පුළුවන් මේක පල්ලෙහාට ගේන්න. ඉතින් මම ෂෝට්කට්ම පාවිච්චි කරනවට වඩා මෙතන tool panel එකේ මෙතෙන්ට ගිහිල්ලා move tool එක active කරගන්නවා. ඊට පස්සේ අපිට මේ ඊතල වලින් ක්ලික් කරගෙන ඔන්න ඔය විදිහට පල්ලෙහාට අරන් එන්න පුළුවන්. මම මේක මේ වගේ ගානක් අරන් එනවා. හරියටම තියාගන්න ඕන නම් number pad එකේ අංක 1කින් front view එකට ගිහිල්ලා Z දීලා මේ විදිහට wireframe view එකට ගිහිල්ලා ඔයාට ටිකක් බලා ගන්න පුළුවන් කොයි ගානකටද ඒක තියෙන්නේ කියලා. ඊට පස්සේ මම මෙතනින් හරහට ගිහින් තියෙන කොටස හදාගන්න මේකත් මේකම ඩුප්ලිකේට් එකක් අරගන්නවා. shift D දුන්නාම ඩුප්ලිකේට් එකක් ගන්නවා. ඊට පස්සේ right click දෙනවා. ඒකේ location එක වෙනස් වෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ RY 90 දීලා අංශක 90ක් ඒ පැත්තට rotate කරගන්නවා. ආපහු number pad එකේ අංක 1කින් front view එකට යන්. ඊට පස්සේ මම මේක හරියටම මේ කලින් ගත්ත සිලින්ඩරේ භාගයක් එන විදිහට අරන් එනවා. මේකෙන් අල්ලලා control එක ඔබාගෙන මේ විදිහට අරන් එද්දී background එකේ කොටු වල snap වෙන විදිහට අරන් එන්න පුළුවන්. ඊට පස්සේ මම මේක ඔන්න ඔය විදිහට අර සිලින්ඩර් එකේ භාගයක් හරියටම set වෙන විදිහට තියාගන්නවා. ඒ වගේ මම මෙතන මේකේ ස්කේල් එක දෙකක් විදිහට දාගන්නවා. එච්චර ලොකුට ඕනේ නැහැ. දෙකක් විදිහට දාගෙන ආපහු මම මේක මේ වගේ මැදට අරන් එනවා. හරි. ඊට පස්සේ අපිට මේ ටැප් එකේ අර අරින වහන කොටස හදාගන්න තියෙන්නේ. ඒකටත් මම මේක ඩුප්ලිකේට් එකක් ගන්නවා. shift D එකෙන් ඩුප්ලිකේට් එකක් අරන් X දීලා X අක්ෂය දිගේ මේ පැත්තට අරගෙන එනවා. ඊට පස්සේ මෙතනින් පොඩි හිස් තැනක් තියෙන විදිහට පොඩි ගැප් එකක් තියෙන විදිහට ඔන්න ඔය වගේ තැනකින් තියාගන්නවා. ඊළඟට අපි මෙතනින් අර උඩට ගිහින් තියෙන කෑල්ල අතින් අල්ලන කෑල්ල හදා ගන්න ඕනේ. ඒකටත් අපි සිලින්ඩර් එකක්ම පාවිච්චි කරමු. සිලින්ඩරේ දැන් අපි සිලින්ඩර් එකක් ගත්තොත් ඒකත් එන්නේ මෙන්න මේ කර්සර් එක තියෙන තැනින්. ඒ හින්දා මම කර්සර් එක මේ සිලෙක්ට් වෙලා තියෙන ඔබ්ජෙක්ට් එක ළඟට අරගන්නවා. shift S දීලා cursor to selected දෙනවා. ඒකට cursor එක ඔන්න ඔතෙන් එනවා. ඊට පස්සේ ආපහු කලින් වගේම add mesh ගිහිල්ලා සිලින්ඩර් එක දාගන්නවා. දැන් ඔයාලට වෙනවා ඉතින් ඇතුලෙන් මේ සිලින්ඩර් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක S.5ක් දීලා ස්කේල් එක අඩු කර ගන්නවා. ඒ වගේම මේකෙත් Z එක මම මෙතන 4ක් වගේ දාගන්නවා. ටිකක් උස්සට හිටින විදියට. දැන් අපිට මේ ඊතල පාවිච්චි කරලා උඩට පල්ලෙහාට ගෙනිහිල්ලා කැමති තැනකින් තියාගන්න පුළුවන්. ඔන්න ඔය විදියට මම ඒක තියාගන්නවා. ඊට පස්සේ මේකත් මීට වඩා තව චුට්ටක් එඩිට් කරගමු. එඩිට් මොඩ් එකට ගිහිල්ලා control R දීලා loop cut එකක් දාගන්නවා. ඊට පස්සේ loop cut එක මෙන්න මේ වගේ කොටසක් පල්ලෙහාට ගේනවා. ඒ කියන්නේ යටින් තියෙන සිලින්ඩරේ ඉඳන් background එකේ කොටු ගත්තොත් කොටු දෙකක් විතර උඩට එන විදිහට loop cut එක අරන් ඒ ගානින් තියාගන්නවා. ඊට පස්සේ මම wireframe view එකට යනවා. wireframe view එකට ගිහිල්ලා ඉස්සෙල්ලා face select අරගෙන අපි මේ loop cut එකෙන් බෙදාගත්ත පල්ලෙහා කොටස සම්පූර්ණයෙන්ම select කරගන්නවා. යටින්ම තියෙන face එකත් අහු වෙන විදිහට. ඊට පස්සේ කලින් කරා වගේම E දීලා extrude කරගන්නවා. ඊට පස්සේ S දීලා ඒක scale කරගන්නවා. shift Z දීලා Z අක්ෂ නැතුව අනිත් අක්ෂ දෙක විතරක් scale වෙන විදිහට ඔන්න ඔය විදිහට පොඩ්ඩක් ඇතුළට extrude කරගන්නවා. හරි. ඒ වගේම ඊට පස්සේ ආපහු object mode එකට එමු. ඊළඟට මේකෙත් තව කොටසක් තියෙනවා. මේක තාමත් මැද හිස් විදිහට තමයි තියෙන්නේ. මැද හිස් තැන. ඉතින් ඉස්සෙල්ලා මේ සිලින්ඩර් එක select කරගන්නවා. edit mode එකට එනවා ඒකෙත්. ඊට පස්සේ මේ කෙළවරේ තියෙන face එක select කරගෙන I එකෙන් insert කරගන්නවා. E එකෙන් මෙහාට extrude කරගන්නවා. හරි. එතකොට අපේ මේ ටික වැහෙනවා. එතකොට එහෙම තිබ්බම හොඳටම ඇති. ඇතුළ කොහොම තිබ්බත් අවුලන්නේ නැහැ. හරි. ඉතින් ටැප් එකේ හදාගෙන ඉවරයි. හදාගෙන ඉවරයි වුණාට මට මේක ඉස්සරහා පැත්තට හරවා ගන්න ඕනේ. ඒක දැන් අවුලන්නේ නැහැ. මේ පැත්තට rotate කරගන්න පුළුවන්. R Z දීලා
රින 90 දෙනවා. එතකොට ඔය විදිහට රොටේට් කරගන්න පුළුවන් ඉස්සරහට එන විදිහට. ඒ වුණාට අපි දැන් ටැප් එක හදාගෙන ඉවර වුණාට ප්ලං කරලා බැලුවොත් ඔයාලට පේනවා අර එඩිට් මොඩ් එකට ගියාම පේන විදිහට කොටු කොටු මෙන්න මෙතනින් පේනවා. ඉතින් ඒ හින්දා රයිට් ක්ලික් දීලා ෂේඩ් ස්මූත් දෙනවා. ෂේඩ් ස්මූත් දුන්නාම ඔයාලට පේනවා මෙන්න මේ එජස් ටිකක් රවුම් වගේ වෙලා තියෙනවා. ඒක හරි ගස්ස ගන්න මෙතන ඔබ්ජෙක්ට් ඩේටා ප්‍රොපර්ටිස් වලට ගිහිල්ලා normal සැටතේ තියෙන auto smooth කියලා එකක් එන්න ඒක ඔන් කරගන්න. එතකොට ඔන්න විදිහට හොඳට ඒක හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ ටිකටත් ඒකම ඇඩ් කරගමු. ඒ ටික ඇඩ් කරගන්න කලින් මුලින්ම මම මේ සිලින්ඩර් එක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ shift එකත් එක්ක මේ සිලින්ඩර් එක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ control J දීලා ඒ දෙක එකට join කරගන්නවා. මේකත් කලින් වගේම ඉස්සෙල්ලා මේක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ යටින් තියෙන සිලින්ඩර් එක සිලෙක්ට් කරගන්නවා shift එකත් එක්ක. ඊට පස්සේ control J දීලා join කරගන්නවා. දැන් අපිට පුළුවන් right click දීලා shade smooth දෙන්න. ඒ වගේම මෙතනින් auto smooth on කරගන්න. මේකත් shade smooth වෙනවා auto smooth on කරගන්න. හරි ඉතින් ටැප් එක හදාගෙන ඉවරයි. ඒ වැඩේ ඉවරයි. දැන් ඊළඟට කොටම කලින් ෆයිල් save as දීලා ෆයිල් එක save කරගන්නවා. ඔයාලගේ ලොකේෂන් එකට ගිහිල්ලා මෙතනින් කැමති නමක් දාලා save as දීලා ෆයිල් එක save කරගන්න. ඊට පස්සේ අපි මේ ටැප් එකේ sync එක හදාගමු. ඒකට මම අරගන්නවා cube එක. cube එක අරගන්න කලින් ඉස්සෙල්ලාම කලින් කරා වගේම cursor එක හරියටම මේ scene එකේ මැදට ගෙනත් අරගෙන එමු. shift S දීලා cursor to origin දෙනවා. ඊට පස්සේ add mesh ගිහිල්ලා අරගන්නවා cube එක. ඊළඟට මම cube එකේ scale එක වැඩි කරගන්නවා S20ක් දීලා. එතකොට ඔක්කොම cover වෙලා යනවා. ඒක අවුලන්නේ නැහැ. N එකේ මේ properties panel එක open කරගන්නවා. මේකෙත් Z එක 10ක් වගේ size එක අඩු කරගන්නවා. ඊළඟට අපි මේක පල්ලෙහාට අරන් යමු. හරියටම sync එක place වෙන්න ඕනේ තැනට ඉස්සෙල්ලාම number pad එකේ අංක 1න් front view එකට එනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ ඊතල පාවිච්චි කරලා ඒක පල්ලෙහාට අරන් එන්න. ඉතින් මම මේක පල්ලෙහාට අරන් එද්දී අර tab එකේ හරහාට ගිහින් තියෙන කොටස වගේ එන ගානට පල්ලෙහාට අරන් එනවා. යටම ගෑවෙන්නේ නැති වෙන්න මෙන්න මේ වගේ මට්ටමකට පල්ලෙහාට අරන් එනවා. ඒ අපි මෙතනින් කොටසක් ඇතුළට එක්ස්ට්‍රූඩ් කරගන්න හින්දා. හරි ඊට පස්සේ අපි දැන් යන් cube එකේ edit mode එකට. cube එකේ edit mode එකට ගිහිල්ලා මේ face select දීලා තියෙන්නේ මේ උඩින්ම තියෙන face එක select කරගන්නවා. ඉතින් අපි කලින් කරා වගේම I එකෙන් insert කරගන්නවා පොඩ්ඩක් ඇතුළට. ඊට පස්සේ E එකෙන් extrude කරගන්නවා. extrude කරගද්දි මේ කොටස අර ටැප් එකේ යටම කොටසේ වදින විදිහට ටිකක් ගෑවෙන ළඟින් යන විදිහට extrude කරගන්න. extrude කරගද්දි හරියටම කරගන්න බැරි වුණොත් අපි පොඩ්ඩක් මෙතෙන් ගිහිල්ලා බලමු. GZ දීලා ඒක ඕනේ මට්ටමකට තියාගන්න පුළුවන්. හරි ඊට පස්සේ අපි ඉතුරු කොටස හදාගන්න කලින් මට පොඩ්ඩක් ඒක අමතක වෙලා ඉස්සෙල්ලාම object mode එකට ගිහිල්ලා අපේ sync එක මේ y action උත් හරි තැනට අරගෙන එන්න ඕනේ. මම number pad එකේ අංක 7න් top view එකට එනවා. ඊට පස්සේ මේ කොළ පාටි තලයෙන් අරගෙන මේක මේ පැත්තට ඉස්සරහට තව ටිකක් ඉස්සරහට අරගෙන යනවා. මෙන්න මේ වගේ ගානක් හිටින විදිහට. දැන් අපි ආපහු edit mode එකට යමු. මේක ඉතුරු ටික හදාගන්න. හරි ඊළඟට මම මෙතනින් මැද්දෙන් loop cut එකක් දාගන්නවා. control R දීලා loop cut එකක් දාගන්නවා. ඊට පස්සේ loop cut එක පොඩ්ඩක් තව ඒ ටැප් එක තියෙන පැත්තට අරන් යනවා. මේකෙදි මම කරන්නේ මේ loop cut එකෙන් වෙන වෙන කොටසේ හරි මැද වගේ ඒ වගේ ටැප් එක තියෙන විදිහට හදා ගන්නවා loop cut එක දාලා. ඊට පස්සේ ආපහු face select අරගමු. මේ උඩින් තියෙන face එක select කරගන්නවා. E දීලා ඇතුළට extrude කරගන්නවා. මේක මෙතෙන්දී number pad එකේ අංක 1න් front view එකට ගිහිල්ලා මෙතනින් wireframe view එක අරගෙන අපිට පුළුවන් හරියට මේක පොඩ්ඩක් මීට වඩා තව පල්ලෙහාටම ලං වෙන විදියට අරගෙන එන්න. හරි ඊළඟට මම කරන්නේ මේ මැදින් loop cut එක හදා ගන්නවා control R දීලා left click right click දීලා ඊට පස්සේ මෙන්න මේ vertex select අරගන්න. vertex select අරගෙන ඉස්සෙල්ලා මේ වම් පැත්තේ තියෙන කොටස click කරගෙන මේ වගේ select කරගන්නවා. ඊට පස්සේ shift එකත් එක්ක මේ කොටසත් select කරගන්න. එතකොට දෙපැත්ත දෙක select වෙලා තියෙන්නේ. මැද එක නැතුව
ඊට පස්සේ මෙන්න මේ විදිහට ඊතලෙන් අල්ලලා පොඩ්ඩක් උඩට අරගෙන එනවා. ඊළඟට SX දීලා දෙපැත්තෙන් ස්කේල් එක අඩු කරගන්නවා. එතකොට ඔන්න ඔය වගේ ෂේප් එකක් ඇවිල්ලා තියෙනවා අපේ සින්ක් එකේ. හරි. ඉතින් සින්ක් එකේ මොඩල් එක හදාගෙන ඉවරයි. දැන් අපි ඔබ්ජෙක්ට් මෝඩ් එකට ගිහිල්ලා බලමු. මෙතන solid view එකට යනවා. දැන් අපිට මේ වගේ ඔබ්ජෙක්ට් එක සාමාන්‍යයෙන් හොඳ මට්ටමක තියෙනවා. ඉතින් මීට අමතරව මම මේකත් right click දීලා shade smooth දෙනවා. එතකොට ඔයාලට පේනවා මේකත් අර කලින් වගේම edges round වෙලා ඒක නම් පේන්නෙම නැතුව යනවා. මොකක්ද එතන තියෙන්නේ කියලා. ඒකෙදි ඔයාලා කරන්න ඕනේ දේ දන්නවා. object data properties වලට ගිහිල්ලා auto smooth on කරගන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ, ලස්සනට තියෙනවා. ඊට පස්සේ මම කරන්නේ දැන් අපි මේ සින්ක් එකේ තියෙනවා මං හිතන්නේ මේ edges ටික මේ වටේට තියෙන edges මෙච්චර sharp වෙලා හිටින්නේ නැටි එකක් වටේට round වෙලා තමයි තියෙන්නේ. ඒකට මං modify properties වලට ගිහිල්ලා add modify එකකින් දාගන්නවා bevel modify එක. ඒක දාගත්තාම ඔන්න ඔය විදිහට ටිකක් round වෙනවා. ඊට පස්සේ මෙතන segments මං 3ක් වගේ දාගන්නවා. amount එක 0.05ක් වගේ හදා ගන්නවා. වැඩි වෙනසක් වුණේ නැහැ. උනාට කලින් තිබ්බට වඩා පොඩ්ඩක් round වෙලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ modify එක add කරගත්තට පස්සේ අපිට පුළුවන් මෙතනින් ඒක apply කරගන්න. මෙතනින් ඉස්සරහට ආයෙක වෙනස් කරන්න ඕනේ වෙන්නේ නැහැ. ඒක apply කරගෙන අපි මේ sink එකට දාලා මේ මැදින් තියෙන වල sink එකේ වල හදාගමු. ඒක හදාගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. ඒකත් ඔයාලට මොඩලින් වල අලුතෙන්ම අලුත් දෙයක් වෙයි. ඉස්සල්ලාම edit ගිහිල්ලා preferences වල add-ons වලට ගිහිල්ලා ඔයාලා මෙතනින් search කරගන්න bool tool කියලා. bool tool කියලා search කරගත්තාම මෙන්න මෙතනින් bool tool කියන add-on එක එනවා. ඒක මම දැනටවත් enable කරලා තියෙනවා. ඔයාලත් ඒක enable කරගන්න. ඒක තියෙන එක ගොඩක් ලේසි. හරි ඒක enable කරගෙන මම මෙතන මේ තියෙන ඒ සිදුර වල හදාගන්න යන මේ sink එකේ වල හදාගන්න යන්නේ. ඒකට මම පාවිච්චි කරන්නේ සිලින්ඩර් එකක්. ඉතින් මුලින්ම add mesh ගිහිල්ලා අරගන්නවා සිලින්ඩර් එකක්. ඊට පස්සේ ඒක අපිට ඕනේ තැනට අරන් යමු. අංක 7න් top view එකට එනවා. numpad එකේ අංක 7න් top view එකට එනවා. ඊට පස්සේ මේක මෙන්න මේ මට්ටමකට අරන් ඇවිල්ලා scale එකත් වැඩි කරගන්නවා. ඒක ඔයාලට ඕනේ ගන්නට scale කරගන්න නිකන් එතන වලේ size එක එන විදිහට. ඒ වගේ මේක පල්ලෙහාට අරන් එනවා. හරියටම අරක සිදුරු කරන්න ඕන විදිහට. ඉතින් ඇත්තට මේකෙන් තමයි ඒක සිදුරු කරන්නේ. මේකෙත් scale එක z අක්ෂයෙන් වැඩි කරගන්නවා. z දීලා ඊට පස්සේ ඔන්න ওই විදිහට තමයි මේක තියාගන්නේ. මේකත් right click දීලා shade smooth වෙනවා. මෙතනින් auto smooth on කරගන්නවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ සිලින්ඩරේ size එක එන සිලින්ඩරේ size එකෙන් මෙන්න මේ sink එක සිදුරු කරගන්න. මේකෙදි කරන්න තියෙන දේ ලේසි. අපිට bool tool එක enable කරලා තියෙද්දි ඉස්සෙල්ලාම සිලින්ඩර් එක select වෙලා තියෙන. ඊට පස්සේ shift එකත් එක්ක මේ sink එක select කරගන්නවා. control එකත් එක්ක number pad එකේ රින button එක ඔබනවා. ඒතකොට ඔන්න ඔය විදිහට කෙලින්ම සිදුරක් හැදෙනවා. ඉතින් මේකෙදි ඇත්තටම වෙලා තියෙන්නේ අපි දැන් sink එක select වෙලා තියෙන්නේ ඒකේ modify properties වලට ගියොත් ඔයාලට පේනවා මෙතන boolean කියන modify එක add වෙලා තියෙන්නේ. ඉතින් අර bool tool එකත් එක්ක මේ modify එක ලේසියෙන්ම හදාගන්න පුළුවන් අපිට ඕනෙම විදිහට. ඉතින් මේක මේ විදිහට ඒ වල හදාගත්තට පස්සේ අපිට පුළුවන් මේකත් කලින් වගේම apply කරගන්න. මෙතනින් යට edit කරන්න දෙයක් නැහැ. මේකත් මෙතනින් apply කරගන්නවා. ඊට පස්සේ මේ සිලින්ඩර් එක select කරලා X එක දීලා delete කරගන්නවා. එතකොට අපේ sink එක ඔන්න ඔය විදිහට හදාගෙන ඉවරයි. ඊට අමතරව තව එක කොටසක් මම දැකලා තියෙනවා මෙතනනුත් පොඩි සිදුරක් වගේ හැදලා තියෙනවා සාමාන්‍යයෙන්. ඒකත් අපි මේ විදිහටම හදාගමු. ඉස්සෙල්ලම එතන අර වටේ තියෙන නිකන් ඇලුමිනියම් කෑල්ලක් වගේ යකඩ කෑල්ලක් වගේ තියෙන එක හදාගමු. මෙතන add mesh ගිහිල්ලා අරගන්නවා circle එකක්. circle එක පොඩ්ඩක් y අක්ෂයෙන් මේ පැත්තට අරන් යමු පැහැදිලිව පේන විදිහට. ඊට පස්සේ rx 90 ඊළඟට enter එක දීලා rotate කරගන්න අංශක 90ක් x අක්ෂයෙන්. ඊට පස්සේ මම යනවා circle එකේ edit mode එකට. ඊට පස්සේ පොඩ්ඩක් මේක edit කරගමු. නිකන් basic shape එකක් හදාගමු. y දීලා y අක්ෂයෙන් මේ විදිහට extrude කරගන්නවා. ඊට පස්සේ es දීලා extrude කරලා scale කරගන්නවා. ඊට පස්සේ
ආපහු වයි දීලා y අක්ෂයෙන් පස්සහට එක්ස්ට්‍රූඩ් කරගන්න. අපි බේසික් ෂේප් එක ඔන්න ඔය විදිහට එන්නේ. දැන් ඔබ්ජෙක්ට් මොඩ් එකට ගිහිල්ලා modify properties වලින් add modifier ගිහිල්ලා subdivision surface modifier එක add කරගන්න. එතකොට ඔන්න විදිහට කලින් ඉපට වඩා ටිකක් රවුම් වෙලා එනවා. මෙතන levels viewport කියන තැන අගය දෙකක් විදිහට දාගන්න. ඊට පස්සේ right click දීලා shade smooth දෙනවා. එතකොට ඔන්න ඔය විදිහට ඒ shape එක හදාගෙන ඉවරයි. දැන් මේකත් අපේ position එකට අරන් එමු. number pad එකෙන් top front view එකට එනවා. ඊට පස්සේ wireframe view එකට ඇවිල්ලා මෙන්න මේ විදිහට ඒක කැමති තැනකින් තියාගන්න. Z අක්ෂයෙන් පල්ලෙහාට අරන් එනවා. ඒ වගේම අපහු solid mode එකට ගිහිල්ලා බලමු. y අක්ෂයෙන් මෙන්න මේ පැත්තට අරගෙන එනවා. තව ටිකක් ඕනනම් scale කරගන්න පුළුවන්. මම ඔන්න ඔය විදිහට ඕක හදා ගන්නවා. ඉතින් ඊට අමතරව මෙතනත් මම හිතන්නේ මේ කොටස ඇතුලෙන් සිදුරු කරගන්න ඕනි. කලින් වගේම ඒකත් හදාගමු. මෙතෙන්දි සිලින්ඩර් එක ලේසියෙම මෙතෙන් අරගන්න කර්සර් එක මෙන්න මේ සිලෙක්ට් වෙලා තියෙන ඔබ්ජෙක්ට් එකට ආපහු දාගන්නවා. ඉතින් කලින් කරා වගේම shift s දීලා cursor to selected දෙනවා. ඊට පස්සේ add mesh ගිහිල්ලා අරගන්නවා සිලින්ඩර් එකක්. ඒක rotate කරගන්නවා rx 90 විදිහට. ඊට පස්සේ ඒකත් මෙන්න මේ අතට අරන් එනවා y අක්ෂේ. ඊට පස්සේ ඒ වගේම sy දීලා පොඩ්ඩක් තව y අක්ෂේ ස්කේල් එක වැඩි කරගමු. ඒත් එක්කම තව මේ කොටස සම්පූර්ණයෙන්ම කවර් වෙන විදිහට මේ සිලින්ඩර් එක තියෙන්න ඕනේ, සිදුර තියෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා front view එකට ගිහිල්ලා මම wireframe view එකට එනවා Z දීලා ඊට පස්සේ මේ පොඩ්ඩක් තව ස්කේල් කරගමු. හරි. ඉතින් ඔන්න ඔය විදිහට මේ සිලින්ඩර් එකත් හදාගෙන මේකත් shade smooth දෙනවා. ඒ වගේම මෙතෙන්ට ගිහිල්ලා auto smooth on කරගන්නවා. දැන් අපිට පුළුවන් කලින් කරා වගේම මේ සිලින්ඩර් එක select කරගෙන තියෙනවා. ඊට පස්සේ shift එකත් එක්ක මේ sync එක select කරගන්නවා. control එකත් එක්ක number pad එකේ රින button එක දෙනවා. එතකොට ඔන්න ඔය විදිහට එතනත් සිදුරු වෙලා ලස්සනට හදාගන්න පුළුවන්. අපිට ඕන විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මේකත් කලින් කරා වගේම modify properties වලට ගිහිල්ලා මෙන්න මේ add වෙලා තියෙන boolean modifier එක apply කරගන්නවා. ඒ වගේම cylinder එක select කරලා x දීලා delete කරගන්නවා. එතකොට ඔන්න ඔය විදිහට sync එකෙත් වැඩ ඉවරයි. මේ ඔක්කොගෙම වැඩ ඉවරයි. ඊට පස්සේ අන්තිමේට අපි තව පිටිපස්සෙන් බිත්තියක් වගේ එකක් හදාගමු. ඒකට ආපහු අර කලින් කරා වගේම shift s දීලා cursor to world origin කියලා දාගන්නවා. ඊට පස්සේ add mesh ගිහිල්ලා plane එකක් අරගන්නවා. ඒක rotate කරගන්නවා rx 90 විදිහට. scale එක වැඩි කරගන්නවා s 100ක් විදිහට. හරි. ඒ ටික වේගෙන් කරා. ඊට පස්සේ ඊට අමතරව n එකේ මේ properties panel එක open කරලා තව x එක තව පොඩ්ඩක් දෙපැත්තට දික් කරගමු. මේක 200ක් වගේ දාගන්නවා x වගේ. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේක හරි තැනට අරන් එන්න. මේ නිකන් මේ ටැප් එකයි මේ දෙක කැපිලා මැදින් තියෙන එක හින්දා number pad එකේ අංක 3න් side view එකට එනවා. ඊට පස්සේ මම මේ ඊතලෙන් අල්ලලා මෙන්න මේ වගේ පැත්තකට අරන් එනවා sync එකේ කෙලවරට. ඒ වගේම තව ඕනනම් මෙතනින් පොඩ්ඩක් පල්ලෙහාට අරන් ඇවිල්ලා ඔන්න ඔය විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මේක තමයි සම්පූර්ණ scene එක. ඊළඟට කරන්න තියෙන්නේ මේකට කැමරාව setup කරගෙන අන්න ඒ විදිහට render කරගන්න එක. ඉතින් ඔය ඔබ්ජෙක්ට් එක හදාගත්තට පස්සේ අපි දැනට කරලා තියෙන එක ෆයිල් ගිහිල්ලා save දීලා save කරගන්නවා. ඊට පස්සේ අපි ඊළඟ කොටසට යන් මේකට අදාළ මැටීරියල් ටික add කරගන්න. හරි. ඉතින් මැටීරියල් add කරගන්න කලින් අපි කැමරාව setup කරගෙන ඉමු. කැමරාව setup කරන විදිහ ඔයාලා දැනටමත් දන්නවා ඇති. මේ වගේ place එකකට ඇවිල්ලා අපිට පුළුවන් control alt එකයි එක්ක බිඳුව දෙන්න. ඉතින් කැමරා view එකට ආවා. මේ කියන්නේ දැන් කැමරාව මෙන්න මේ මෙතනින් ඇවිල්ලා තියෙන්නේ. කැමරා view එකට ආවම ඔයාලට පේනවා මේ scene එකේ භාගයක් කැමරාවෙන් පේන්නේ නැහැ. මේක අපිට හදාගන්න පුළුවන්. අපි කැමරාව select කරලා බැලුවොත් එතෙන්ට අලුතෙන් එකතු වෙනවා කැමරාවට අදාළ object data properties. මම ඒකට යනවා. ඊට පස්සේ එතන තියෙනවා clip start එකයි end එකයි. ඉතින් මම මේකේ end එක වැඩි කරගෙන බැලුවොත් ඔයාලට පේනවා scene එකේ ඉතුරු ටිකත් හිමීට පේන්න ගන්නවා. ඒ දුර අනුව. ඉතින් මේක මම 1000ක් විතර දාගන්නවා. වැඩි වුණාට අවුලක් නැහැ. සම්පූර්ණ scene එක පේන විදිහට. ඊට පස්සේ අපිට පුළුවන් කැමරාව setup කරගන්න.
ඉතින් මම මේකෙදි මේ කැමරාව හතරැස් කරගන්නවා හතරැස් කැමරා view එකක් එන විදියට. එතකොට රෙන්ඩර් කරන ඉමේජ් එකත් හතරැසට එන්නේ. මං output properties වලට ගිහිල්ලා මෙතන resolution එක 1080 දාගන්නවා. එතකොට x එක 1080යි y එකත් 1080යි. එතකොට මේ විදියට හතරැස් කැමරාවක් අපිට හම්බෙනවා. ඊට පස්සේ අපි කැමරාව setup කරගෙන බලමු. ඉතින් මේක කැමරාව setup කරගන්න මන් ටිකක් හොඳ ලොකේෂන් එකක් කලින් හදාගත්තා. ඒක අපි මෙතෙන්දී ඇඩ් කරගමු. n එකේ මේ properties panel එක open කරලා දැන් බලන්න කැමරාව select වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන x location එක මන් දෙනවා ඍණ 45ක් විදිහට, y location එක දෙනවා ඍණ 60ක් විදිහට. ඊට පස්සේ z එක 20ක් විදිහට දාගන්නවා. එතකොට ඔන්න විදියට තමයි කැමරාව තියෙන ওই ලොකේෂන් එකේ. දැන් අපි ලොකේෂන් එක වෙනස් වෙන්නේ නැති වෙන්න රොටේෂන් එකත් හදාගමු. ඒකට අපි මැනුවල් රොටේට් කරගන්නවට වඩා ඔයාලා දන්නා ඒක ලේසි විදියක් තියෙනවා. view ගිහිල්ලා navigation යටතේ walk navigation අරගන්නවා. ඊට පස්සේ අපිට මේ විදියට mouse එක හරවන්න තමයි තියෙන්නේ. mouse එක හරවලා මම මේ විදියට tab එකේ ඒ scene එකේ පොඩි කොටසක් cover වෙන විදියට කැමරාව setup කරගන්නවා. දැන් කැමරා data properties වලට ගිහිල්ලා අපි මෙතනින් viewport display වල මෙන්න මේක වැඩි කරගන්නවා. මෙතනින් වැඩි කරගන්නවා. එතකොට background එකේ viewport display වලට ගිහිල්ලා මෙතන මම දන්නේ වචන මොනවද මම දන්නේ. මේක වැඩි කරගන්නවා. display එතකොට වටේ තියෙන ඒවා වැඩි වටේ තියෙන ඒවා සම්පූර්ණයෙන්ම cover වෙනවා. එතකොට අපිට තවත් පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට මම කැමරාව මේ වගේ මට්ටමකින් තියාගන්නවා. කැමරාව setup කරගෙනත් ඉවරයි. ආපහු මම ෆයිල් එක සේව් කරගන්න ඉක්මනටම control S දීලා. ඊට පස්සේ අපි shading හදාගන්න කලින් මුලින්ම හදාගමු lighting ටික. එතකොට අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන් material update වෙන්නේ කොහොමද කියලා. ඉතින් දැන් මුලින්ම render properties වලට ගිහිල්ලා මම render engine එක දාගන්නවා cycles කියලා. දැන් අපි render view එකට ගිහින් බලමු කොයි වගේ තියෙන්නේ කියලා. මෙතනින් ඉස්සෙල්ලාම light එක select කරලා මම light එක delete කරගන්නවා. light එක මෙතෙන් ඕනේ වෙන්නේ නැහැ. ඊට පස්සේ world properties වලට ගිහිල්ලා world එකේ color එක වෙනුවට environment texture එකක් අරගන්නවා. open දීලා ඔයා ළඟ තියෙන environment texture එකක් load කරගන්න. මම interior environment texture එක open කරගන්නවා. ඉතින් ඔයාලත් මේ environment texture එක පාවිච්චි කරනවා නම් ඒක ගිහින් download කරගන්න පුළුවන්. description එකේ link එක තියෙනවා. ඉතින් environment texture එක දාගත්තට පස්සේ ලස්සන lighting ටික හැදිලා තියෙනවා. ඊට පස්සේ අපි එකින් එක materials add කරගමු. මුලින්ම අපි හදාගත්ත ටැප් එක මුලින්ම සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ material properties වලට යනවා. එතන new කියලා new material add කරගන්නවා. ඊට පස්සේ මට ඕනේ මේ ටැප් එක නිකන් ඇලුමිනියම් වගේ යකඩ වගේ පෙනුමක් දෙන්න. ඒකට මේ surface එක principal BSDF කියලා තියෙන එක මම මෙතන ක්ලික් කරලා glossy BSDF කියන එක අරගන්නවා. ඊට පස්සේ අපි බලමු මේකේ roughness එක අඩු කරලා roughness එක අඩු කරපුවාම ඔන්න ඔය විදිහ සුපිරි නිකන් මෙටැලික් ලුක් එකක් එනවා ඒකට. ඉතින් මම ඔය විදිහට හදා ගන්නවා. රෆ්නස් එක 0.05ක් වගේ දාගන්නවා. ඉතින් අපිට පුළුවන් මේ මැටීරියල් එක ඉතුරු කොටස් වලට ඇප්ලයි කරගන්න. මේ මැටීරියල් එක පැහැදිලිව අඳුරගන්න තව ලේසි වෙන්න මම මේකේ ඩබල් ක්ලික් කරලා මේකට අපි නමක් දාගමු නිකන් glossy කියලා නමක්. කැමති නමක් දාගන්න ඒක අවුලක්ම නැහැ. ඊට පස්සේ මේ ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරගන්නවා. මෙතනින් ක්ලික් කරලා ඒකටත් glossy material එක ඇප්ලයි කරගන්නවා. ඒ වගේම ඊළඟට තියෙන මේකත් සිලෙක්ට් කරගන්නවා. මෙතනින් glossy material එක දාගන්නවා. ඒ වගේම අපිට තව කොටසක් තියෙනවා මේ යටින් අදාගත්ත අලුත් කෑල්ල. ඒකත් අරගෙන ඒකටත් මම glossy material එකම දාගන්නවා. හරි ඒක එතනින් යට ආයෙ එඩිට් කරන්න දෙයක් නැහැ. කොහොම තිබ්බාම හොඳටම ඇති. ඊට පස්සේ මම scene එකත් සිලෙක්ට් කරගන්නවා. scene එකට new material එකක් අරගන්නවා. ඒකේ roughness එක බිඳුවට මඩු කරගන්න. ඒක නිකන් ප්ලාස්ටික් වගේ. ඒ වගේ සාමාන්‍යයෙන් හොඳ මට්ටමක හොඳ පෙනුමක් හම්බෙනවා. ඊට වඩා එතනින් යට ඒකත් එඩිට් කරන්න යන්න ඕනේ නැහැ. ඉතින් ඊට අමතරව
අපිට ලොකුවට වෙනස් කරන්න තියෙන්නේ ලොකුවට ටෙක්ස්චර් එකක් හදාගන්නවා නම් හදාගන්න තියෙන්නේ මේ බිත්තියට මට හදාගන්න ඕනේ නිකන් ටයිල් වගේ ටෙක්ස්චර් එකක්. මුලින්ම මම මේ ප්ලේන් එක සිලෙක්ට් කරලා ඒකටත් නිව් මැටීරියල් එකක් දාගන්නවා. ඊට පස්සේ ඒකෙත් රෆ්නස් එක සම්පූර්ණ බිඳුවටම අඩු කරගන්නවා. ෂයින් රිෆ්ලෙක්ෂන් එක වැඩි වෙන විදිහට. ඊට පස්සේ අපි ෂේඩින් වලට යන්න කලින් ඕකටත් කියලා Ctrl S දීලා සේව් කරගමු. ඊළඟට අපි කෙලින්ම යන් ෂේඩින් ටැබ් එකට. ඉතින් ටයිල් ලගේ හතරස් ටයිල් මැටීරියල් එකක් හදාගන්න මම මුලින්ම මෙතන shift A දීලා සර්ච් කරගන්නවා වෝරනොයි ටෙක්ස්චර් කියලා. ඊළඟට මම මේ වෝරනොයි ටෙක්ස්චර් එක අරගෙන ඩිස්ටන්ස් එක බේස් කලර් එකට සම්බන්ධ කරගන්නවා. එතකොට ඔයාලට පේන ඔන්න ඕක තමයි වෝරනොයි ටෙක්ස්චර් එක සාමාන්‍යයෙන් තියෙන විදිය. ඊට පස්සේ එතන මේ F1 කියන ටයිප් එක හදාගන්න distance to edge කියලා. ඊළඟට randomness මං හිතන්නේ randomness ඒක බිඳුවක් විදියට අඩු කරගන්නවා. එතකොට ඔන්න ඔය විදියට විදියට ඔයාලට පේනවා ඒක කොටු සම්පූර්ණ පැහැදිලිවම කොටු ටිකක් හැදෙනවා. ඒත් සම්පූර්ණ අඩු කරාම ඒක පේන්නේ නැතුව යනවා. ඒක අපිට හදාගන්න පුළුවන්. ඊළඟට මං මේ වෝරනොයි ටෙක්ස්චර් එක සිලෙක්ට් කරලා Ctrl T දීලා ටෙක්ස්චර් කෝඩිනේට් නෝඩ් එකයි මැපින් නෝඩ් එකයි කෙලින්ම සෙටප් කරගන්නවා. මේ Ctrl T ෂෝට්කට් එක වැඩ කරන්නේ ඔයාලගේ ප්‍රිෆරන්සස් වල නෝඩ් රැන්ග්ලර් ඇඩ්-ඔන් එක එනේබල් කරලා තියාගෙන ඉදි විතරයි. ඉතින් එහෙම නැත්නම් ඔයා ඒක එනේබල් කරගන්න නෝඩ් රැන්ග්ලර් ඇඩ්-ඔන්. ඊට පස්සේ මම මේ ටෙක්ස්චර් කෝඩිනේට් නෝඩ් එකේ ඔබ්ජෙක්ට් ඉන්පුට් එක මැපින් එකේ වෙක්ටර් එකට සම්බන්ධ කරගන්නවා. එතකොට ඔන්න විදියට පැහැදිලිව බලා ගන්න පුළුවන් අපි හදාගත්ත ටෙක්ස්චර් එක. ඊට පස්සේ මේ ටෙක්ස්චර් එකේ ඇතුළේ මේ කොටසත් තව කන්ට්‍රෝල් වැඩි කරගන්න ඔයාලා දන්නවා කලර් රැම්ප් එකක් අපිට එකතු කරගන්න පුළුවන්. shift A දීලා මෙතනින් මම කලර් රැම්ප් එකක් අරගෙන මේ වෝරනොයි ටෙක්ස්චර් එකයි බේස් කලර් එකයි මැත්තට දාගන්නවා. ඊට පස්සේ කලර් රැම්ප් එකේ මේ සුදු පාට එක අරගෙන මේ සම්පූර්ණ කෙළවරට අරගෙන එනවා. සම්පූර්ණ කෙළවරට කියන්නේ ගොඩක් දුරට කෙළවරට අරන් එනවා. මේ වගේ කළු පාටයකට ගොඩාක් ළඟ වෙන විදිහට කෙළවරට අරගෙන එනවා. ඊට පස්සේ අපිට මේකට ඕනේ මීට වඩා නිකන් සුදු පාට තියෙනට වඩා මම බලාපොරොත්තු වෙන්නේ කොළ පාට වගේ මැටීරියල් එකක්. මම මෙතන මැටීරියල් එක අරගෙන මැටීරියල් මං ටයිප් එක මං එතනින් RGB කොටසට යනවා. මෙතන R එක R වැලියු එක දාගන්නවා 0.1ක් විදිහට. ඊට පස්සේ G එක දාගන්නවා 0.2ක් විදිහට. B එක දාගන්නවා 0.15ක් විදිහට. එතකොට ඔන්න ඔය විදිහට කොළ පාටට හුරු අලු පාටක් ඒ වගේ මැටීරියල් එකක් හම්බෙනවා. මම මේ කලින් හදාගත්තේ ලේසි වෙන්න. ඉතින් මැටීරියල් එක දාගත්තට පස්සේ මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මට මේ ටයිල් මීට වඩා හරියටම හතරස් කොටු විදිහට තියෙන්න ඕනේ. ඉතින් මේකට අපිට කරන්න පුළුවන් මෙතනින් මේ මැපින් නෝඩ් එකෙන් ස්කේල් එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට වඩා මම කැමති මුලින්ම අපි බැලුවොත් මේ N එකෙන් ප්‍රොපර්ටිස් පැනල් එක ඕපන් කරලා ස්කේල් එක තියෙන්නේ මේ විදිහට x අක්ෂයෙන් දෙගුණයක් වෙන විදිහට. ඉතින් ওই විදිහට තමයි ටෙක්ස්චර් එකත් ඒ පැත්තට දික් වෙලා තියෙන්නේ. මේකට අපිට පුළුවන් Ctrl A දීලා ස්කේල් එක ඇප්ලයි කරගන්න. එතකොට සම්පූර්ණ මේ ටික එකක් වුණා. අපි දැන් ගොඩා ලං කරලා බැලුවොත් අපිට පේන්න චූටි කොටු තමයි මේකේ ටෙක්ස්චර් එක හැදිලා තියෙන්නේ. පොඩි කොටු තියෙන විදිහට. ඉතින් ඒක අපි හදාගමු. මෙතන වෝරනොයි ටෙක්ස්චර් එකේ ස්කේල් එක මම දෙනවා 0.05ක් වගේ. එතකොට ඔන්න ඔය විදිහට කොටු ටික ලස්සනට හදාගන්න පුළුවන්. හරි එතකොට මේ වැඩේ ඉවරයි. ඊට අමතරව මේක නිකම්ම කොටු ටික තියෙනවට වඩා තව මේ කොටුව ඇතුළෙත් මම පොඩි ඩිසයින් එකක් හදාගන්නවා. ඒකටත් අරගන්නවා shift A දීලා වෝරනොයි ටෙක්ස්චර් එකක්. ඊට පස්සේ මට කරන්න ඕනේ කලින් ටෙක්ස්චර් එකත් එක්ක මේක මික්ස් කරගන්න එක. ඒකට මම මෙතනින් සර්ච් කරගන්නවා mix RGB කියලා. mix RGB නෝඩ් එක මෙන්න මේක මැද්දෙන් තියාගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ වෝරනොයි ටෙක්ස්චර්ස් දෙකම mix RGB නෝඩ් එකට සම්බන්ධ කරගන්න. එතකොට ඔන්න ඔය විදිහට තමයි මැටීරියල් එක ටෙක්ස්චර් එක ඇවිල්ලා තියෙන්නේ. මේකෙත් මේ මැපින් නෝඩ් එකේ ඉතින් මේකටත් මේ මැපින් නෝඩ් එකේ වෙක්ටර් එක සම්බන්ධ කරගන්නවා. එතකොට දෙකේම එකම සයිස් එකට තමයි ටෙක්ස්චර් එක විහිදිලා යන්නේ.
ඊට අමතරව මෙතන මං මික්ස් නෝඩ් එකේ මික්ස් ටයිප් එක මල්ටිපල් කියලා දාගන්නවා. එතකොට ඔන්න ඔය විදිහට ටෙක්ස්චර් එක හැදිලා තියෙනවා. නිකම්ම කොට්ටිකට වඩා ඒක ඇතුළෙනුත් තව පොඩි රටාවක් ඇවිල්ලා තියෙනවා. මේකෙත් තව කන්ට්‍රෝල් වැඩි කරගන්න ඕන නම් අපිට පුළුවන් එතෙන්ට කලර් රැම්ප් එකක් ඇඩ් කරගන්න. මම මෙතනින් කලර් රැම්ප් එක අරගෙන අපි බලමු තව පොඩ්ඩක් මේ කළු පාට එක මේ පැත්තට ගෙනල්ලා. හරි, එතකොට ඔන්න ඔය විදිහට තමයි ටෙක්ස්චර් එක හදාගෙන තියෙන්නේ. ඉතින් දැන් අපි බැලුවොත් මේක තාමත් නිකන් ප්ලේන් එකේ පාට ටික විතරයි ගිහිල්ලා තියෙන්නේ. මේකට මීට අමතරව තව ටයිල් කැට නිකන් එළියට ඇවිල්ලා වගේ හිට් පේන විදිහට පොඩි ෆේක් බම්ප් එකක් දෙමු. ඉතින් බම්ප් එක හදාගන්න මං කෙලින්ම මෙතනින් සර්ච් කරගන්නවා බම්ප් කියලා බම්ප් නෝඩ් එක අරන්. ඉතින් මෙතෙන්දි මට මේ බම්ප් එක එන්න ඕනේ හරියට මේ ටයිල් කැට ටිකට විතරයි. අපි මේ මික්ස් එකේ අවුට්පුට් එක බම්ප් එකට සම්බන්ධ කරොත් ඔයාලා දන්නවා මේ සම්පූර්ණ ටෙක්ස්චර්ස් ඔක්කොටම බම්ප් එකක් එනවා. ඒ හින්දා ටයිල් කැට ටික විතරක් අහුවෙන විදිහට අපි ටයිල් කැට හදාගත්තේ මෙන්න මේ උඩින් තියෙන පොර්නොයි ටෙක්ස්චර් එකේ. ඊට පස්සේ අපි ඒකේ තව කන්ට්‍රෝල් වැඩි කරගත්තා කලර් රැම්ප් එකක් දාලා. එතකොට ඔන්න ඔතනින් තමයි ඒ හරියටම ටයිල් කැට ටික හැදිලා ඉවර වෙන්නේ. ඉතින් මම ඒ හින්දා මේ උඩින් තියෙන කලර් රැම්ප් එකේ අවුට්පුට් එක බම්ප් එකේ හයිට් එකට සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ හයිට් එකේ නෝමල් එක ප්‍රින්සිපල් BSDF එකේ නෝමල් එකට සම්බන්ධ කරගන්න. එතකොට ඔන්න විදිහට කලින් තිබ්බට වඩා පොඩි බම්ප් එකක් ඇවිල්ලා තියෙනවා. බලා ගන්න පුළුවන් ෆේක් බම්ප් එකක්. මේකේ තවත් වෙනස් කරගන්න ඕන නම් වෙනස් කරගන්න පුළුවන් මෙතනින්. මෙන්න මේ කලර් රැම්ප් එකේ තියෙන මේ ටික පාවිච්චි කරලා ඒක තව පොඩ්ඩක් මම ඇතුළට අරගෙන එනවා. හරි, ඉතින් ඔන්න ටයිල් ටිකත් හදාගෙන ඉවරයි. මං ආපහු ලේඅවුට් ටැබ් එකට යනවා. ලේඅවුට් ටැබ් එකට ගියාම අපේ රෙන්ඩර් view එකෙන් ඔන්න ඔය විදිහට සම්පූර්ණ සීන් එකේ ඉමේජ් එක පැහැදිලිව බලා ගන්න පුළුවන්. දැන් අපිට පුළුවන් මේක ඉමේජ් එකක් විදිහට රෙන්ඩර් කරගන්න. මුලින්ම රෙන්ඩර් ප්‍රොපර්ටිස් වලට ගිහිල්ලා මෙතනින් සාම්පලින් යටතේ රෙන්ඩර් එක 128ක් විදිහටම තියාගමු. ඒක කැමති නම් වැඩි කරගන්න, අඩු කරගත්තත් ප්‍රශ්නයක් නැහැ. වැඩි කරගත්තොත් රෙන්ඩර් ටයිම් එකත් ටිකක් වැඩි වෙනවා. එක ඉමේජ් එකක් හින්දා එකත් ප්‍රශ්නයක් නැති වෙයි. ඒ හින්දා මම මේක 128ක් විදිහටම තියාගන්නවා. ඊට පස්සේ denoising open කරගන්නවා. එතන render denoise enable කරගන්නවා. denoise type එක open image denoise කියලා හදාගන්නවා. ඒ වගේම අපි තව පල්ලෙහාට ගියොත් performance යටතේ මම මෙතන tile x එක දාගන්නවා 256ක් විදිහට. y එකත් 256ක් විදිහට දාගන්නවා. මේ tile size එක වැඩි කරගන්න එකෙන් පොඩි වාසියක් තියෙනවා. denoise එකේ වෙලාව පොඩ්ඩක් තව අඩු කරගන්න පුළුවන්. ඊට අමතරව render එකේ වෙලාව නම් මහ ලොකුට අඩු වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔකින්ද tile size එකත් ඒ විදිහට වෙනස් කරගන්නවා. ඊට පස්සේ අපි render setting ওই විදිහට හදාගෙන මම මුලින්ම මතක් කරලා control S දීලා තව එක පාරක් සේව් කරගන්නවා render කරගන්න කලින්. ඉතින් දැන් අපේ scene එක හදාගෙන ඉවරයි. render එකෙන් render image දීලා ඒ image එක ඔන්න ඔය විදිහට render කරගන්නවා. හරි, ඉතින් ඔන්න ඔය තියෙන්නේ අපේ scene එකේ final render එක. මේක render වෙන්න මගේ PC එකේ විනාඩි 8යි තප්පර 15ක් ගියා එක ෆ්‍රේම් එකකට. හරි, ඉතින් දැන් අපිට පුළුවන් මේක image එකක් විදිහට save කරගන්න. image save as දීලා ඔයාලගේ location එකට ගිහිල්ලා කැමති නම් file format එක වෙනස් කරගෙන save as image දීලා image එකක් විදිහට export කරගන්න. හරි, ඉතින් මම කලින් කිව්වා වගේ මේකේ ඊළඟ කොටසෙන් අපි මේකට fluid setup කරලා වතුර boat animation එකත් හදාගමු. ඉතින් මම හිතනවා ඔයාලට modeling වලට අදාළ මේකෙන් වැදගත් ඒවා ටිකක් හම්බෙන්න ඇති. ඒ වගේම මේක try කරලා බලුවොත් Blender එකේ WhatsApp group එක හරි Facebook page එක හරහා හරි අපිත් එක්ක share කරගන්න. අපි ඒක post කරනවා FB page එකේ. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. සුබ දවසක්.